තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු අන්තෝ ජටා බහි ජටා ජඨාය ජටිතා පජා තං තං ගෝතම පුච්ඡාමි කෝයිමං විජටයේ ජටං සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජාටයේ ජටං තී. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් බණ අහන්නට ප්‍රිය කරන ලංකාවාසී ලෝකවාසී හැම දෙනා වෙනුවෙන්ම මෙම වටිනා ධර්ම දානමය කුසලය සිදු කරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි ජීවක ප්‍රනාන්දු මහත්මයා, එතුමාගේ දයාබර භාර්යාව සුරණි ප්‍රනාන්දු මහත්මනිය ඇතුළු ප්‍රනාන්දු පවුලේ දූපුතුන් හැම දෙනාම ඒකරාශී වෙලා ඊටාම උතුම් සත්පුරුෂ අරමුණු කිහිපයක් පෙරදරි කරගෙනයි මේ වටිනා පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම පරලෝසපත් සියලු ඥාතීන්ට හිතමිතුරන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන ගමනේම අද දිනට සිය ජීවන ගමන් මගේ 85 වන සතපුම් කනුව පසු කරන පින්වත් මොයිරා ප්‍රනාන්දු මාතාවට දයාබර මෑණියන් වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදය සිත ශාන්තිය සලසා දීමේ උදාරතර බලාපොරොත්තුව පෙරදරි කරගෙනයි අද මේ වටිනා පින්කම ජීවක ප්‍රනාන්දු මහත්මයා එංගලන්තයේ සිට එවැගේම මොයිරා ප්‍රනාන්දු මෑණියන්ගේ පවුලේ දරුවන් ලංකාවේ ඉඳලා එකතු වෙලා එක්සත්ව එක්සිත්ව මෙලෙසින් සිද්ධ කරන්නේ. එනිසා අපි බොහෝම හෘදයාංගමව පළමුවෙන්ම ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා අද උපන් දින සිහිපත් කරන පින්වත් මොයිරා ප්‍රනාන්දු මෑණියන් වහන්සේට උතුම් තෙරුවන් ගුණ බල මහිමෙන් අපි මේ සිදු කරනු ලබන උදාරතර ධර්ම දානමය කුසල බලයෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනය උදා වේවා. එතුමිය ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ දුරු වේවා. තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රී සූවිසි මහගුණ ආනුභාවය ආශිර්වාදය පින්වත් මොයිරා ප්‍රනාන්දු මාතාවගේ සිවි සම් මස් නහර ඇට මිදුළු දක්වා විනිවිද යමින්
සර්වාරක්ෂාව සැලසේවා. එතුමියට සුබ උපන්දිනක්ම වේවා කියලා අපි සිතින් ආශිර්වාද කරනවා. ඊටාම වටිනා අරමුණක් පෙරදරි කරගෙනයි මේ ප්‍රනාන්දු පවුලේ දරුවන් හැමෝම එකතු වෙලා මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරකං වදාමි. මහණෙනි මේ ලෝකේ ඉන්නව දෙන්නෙක් දැන් මං උදව් කරලා ඕනෝටත් වැඩි උදව් කරලා තියෙනවා. දැන් ඇති කියලා සෑහීමකට පත්විය නොහැකි දෙදෙනෙක් ඉන්නවා. කවුද ඒ දෙදෙනා? මාතුච්ච පිතුච්ච අම්මයි තාත්තයි. අම්මටයි තාත්තටයි මං ඕනෝටත් වැඩිය සලකලා තියෙනවා. ඒ කට්ටිය මට කරපුවට වැඩිය මං අම්මට තාත්තට සලකලා තියෙනවා ආදී වශයෙන් සමහර දරුවන් කතා කළාට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අම්මා තාත්තා දරුවන්ට කළ මෙහෙවරට පිළිතුරු සපයන්න ලෙහෙසි පහසු නෑ කියලා. ඒකේ අමාරුකම කියන්න බුදුහාමුදුරු උපමාවක් කියනවා. ශක්තිමත් පුරුෂයෙක් තමන්ගේ අම්මා එක උරහිසකයි. තාත්තා අනිත් උරහිස උඩයි තියාගෙන අවුරුදු 100ක් බිමට බස්සවන්නේ නැතුව මේ අවුරුදු 100 පුරාවටම අම්මට තාත්තට කවමින් පොවමින් නාවමින් මල මූත්‍රාස් කරමින් ඇඳුම් පැළඳුම් අඳවමින් බෙහෙත් හේත් පොවමින් හැම අප උපස්ථානයක් කළත් අම්මා තාත්තා දරුවන්ට කළ මෙහෙවරට පිළිතුරු සපයන්න එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අවධාරණය කරනවා. දැන් බලන්න උපමාවම කොච්චර අමාරුද. අම්මයි තාත්තයි දෙන්න උරහිස් දෙක උඩ තියාගෙන අවුරුදු 100ක් නෙවෙයි විනාඩි 5ක් ඉන්න පුළුවන් නේද? තුන් දෙනා බිම ඇදගෙන වැටෙනවා. එතකොට එහෙම උපමාවක් පැහැදිලි කළේ මේ අම්මට තාත්තට සලකන එක ලඝු කොට හිතන්න හොඳ නැති නිසා. ඒතර අම්මටයි තාත්තටයි හැමදාමත් අපිට ණයකාරයෝ විදිහටම ජීවත් වෙන්න වෙනවද? නෑ. අම්මා තාත්තා දරුවන්ට කළ මෙහෙවරින් ඒ ඇතිවෙච්ච ණයෙන් බේරෙන්නට නම් දරුවන් විසින් අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු කාරණා සමුදායක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අම්මල තාත්තල ඉන්නවා දරුවන්ට ආදරේ වුණාට තෙරුවන්ට ලැබි නැහැ. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති අම්මල තාත්තල ඉන්නවා. ශ්‍රද්ධාව නැති අම්මල තාත්තලාගේ හිත තුල යම් දරුවෙකුට පුළුවන් නම් ශ්‍රද්ධාව ජනිත කරන්න. එහෙම නැත්නම් ශ්‍රද්ධාව තියෙන අම්මල තාත්තලාගේ හිත තුල ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්න පුළුවන් වෙන විදිහට වැඩ කරනවා නම් අන්නේ දරුවට ණය නිදහස් වෙන්න පුළුවන්. සමහර අම්මල තාත්තල ඉන්නවා දරුවන්ට බොහොම ආදරයේ සෙනෙහසින් කටයුතු කළාට අනිත් අයට බොහොම ද්වේෂ පරවශව නිතරම රණ්ඩු වෙමින් කේන්ති අරගෙන පටිඝයෙන් කටයුතු කරන අම්මල තාත්තල ඉන්නවා. තව විදිහකින් කියොත් දුස්සීල අම්මල තාත්තල ඉන්නවා. දුස්සීල අම්මල තාත්තලාව සිල්වන්ත කරන්න යම් දරුවෙකුට හැකියාව තියෙනවා නම් පොයේ දවසටත් ගෙවල් රකින්නට අම්මා තාත්තා තියලා ළමයි විනෝද ගමන් යන්නේ නැතුව අඩු දවස් මේ මාසෙ වැඩි හරියක්ම අම්මලා තාත්තලානේ අපේ පොඩි ළමයි බලාගෙන ඉන්නවනේ. පොයේ දවසටවත් නිවාඩුවක් දෙන්න ඕන, විවේකයක් දෙන්න ඕන, ඒ ඇත්තන්ගේ සසර ගමන සුවපත් කරගන්න උදව් කරන්න ඕන කියන හැඟීමෙන් සීල භාවනාදියට නැඹුරු කරන්න යම් දරුවෙක් උත්සාහ කරනවා නම් අන්නේ දරුවට පුළුවන් අය නිදහස් වෙන්න. ඊළඟට සමහර අම්මල තාත්තල ඉන්නවා පින්නතුනි දරුවන් ඉල්ලන දේවල් ඕන තරම් දෙනවා. දරුවන්ට ලෝභ නැහැ, තමන්ගේ අයට ලෝභ නැහැ. නමුත් අනිත් බාහිර සමාජයේ උදවියට හරීම ලෝභයි. තමන්ගේ බඩු බාහිර ආදියට ලෝභයි. ආසාවෙන් තණ්හාවෙන් එකතු කරගෙන පොදි බැඳගෙන ඉන්න අය ඉන්න. වයසට යන්න ආසාව වැඩි කරගන්න අම්මල තාත්තල ඉන්නවා.
අන්න එහෙම තණ්හාදික අම්මල තාත්තලගේ හිත තුළ තියෙන තණ්හාව, ආශාව තුනී වෙන විදිහට යම් දරුවෙකුට කටයුතු කරන්න පුළුවන් නම් ඒ දරුවාට පුළුවන්කම තියෙනවා අම්මා තාත්තාට වෙච්ච ණය නිදහස් වෙන්න. ඊළඟට තවත් සමහර අම්මල තාත්තලා ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටික අම්මල තාත්තලගේ හිත තුළ සම්මා දිට්ඨිය පහළ කරන්න පුළුවන් නම් සම්මා දිට්ඨිය ඇති වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. ඒ තමයි පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය කියන්නේ. පරතෝ ഘോഷය කියලා කියන්නේ අනුන්ගෙන් ධර්මයේ අසා ඇති කරගන්න දැනුම. ඒ දැනුම සම්මා දිට්ඨියට උපකාර වෙනවා. ඒ ඇති කරගන්න දැනුම අනුව සිහිය මෙහෙवला කටයුතු කිරීම යෝනිසෝ මනසිකාරය. ඒද සම්මා දිට්ඨිය ඇති වෙන්න හේතුවක්. ඉතින් මෙන්න මේ ආකාරයට සම්මා දිට්ඨිය ඇති කරවන්න පුළුවන් තරම් බණ අස්වන්නට, බණ පොත් කියවන්නට, අනිත් ධර්ම මාර්ගේ ගමන් කරවන්නට අවශ්‍ය වැඩපිළිවෙල හදලා දෙනවනම් අම්මා තාත්තගේ හිතේ සම්මා දිට්ඨිය ඇති කරවනවා නම් ඒ බඳු දරුවන්ට ණය නිදහස් වෙන්න පුළුවන්. සමහර අම්මල තාත්තල ස්වභාවයෙන්ම ශ්‍රද්ධාව තියෙනවා. සීල ගුණයෙන් යුක්තයි. ත්‍යාගී ගුණයෙන් යුක්තයි. සම්මා දිට්ඨියෙන් යුක්තයි. එවන් අම්මල තාත්තල ඉන්න දරුවන්ට කරන්න තියෙන්නේ ඒ ගුණ ධර්ම වැඩි දියුණු කර ගැනීම පිණිස උදව් උපකාර කරන එක. තින් මේ මොයිරා ප්‍රනාන්දු මාතාවගේ පවුලේ දරුවන් තේරුම් ගත්ත දයාබර මෑණියන් වහන්සේ උපන්දිනය දවසේ වඩාත්ම සතුටු කළ හැකි ක්‍රමය තමයි මෙලෙසින් ධර්මදේශනාවක් පවත්වලා එතුමියට ආශිර්වාද සිද්ධ කරන එක. එතුමිය වඩාත් සතුටු වෙන්නේ එවන් ක්‍රියාකාරකම් වලට කියලා තේරුම් අරගෙන අම්මාගේ සිතැඟි පරිදි මෙරට සහ පිටරට වාසය කරන දරුවන් එකතු වෙලා හැමෝම බොහෝම ඕන කමින් මේ පින්කම මෙලෙසින් සිද්ධ කරන්න. ඉතින් ඒ නිසා මේ මෑණියන් අතිශයින්ම සතුටු වෙනවා වගේම දරුවනුත් තමන්ගෙන් ඉටු වෙන්න ඕන පරම වගකීමක්, යුතුයකමක් අම්මා වෙනුවෙන් ඉෂ්ට කරනවා කියලා සතුටු වෙන්න උත්සාහවත් වෙන්න ඕන. අතිශයින්ම මේ ක්‍රියාව ගැන කල්පනා කරලා බලලා. පින්නතුනි, අද ධර්ම දේශනාව සඳහා මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ නිවන් මඟ ගැන. මම වෙනද බණ කියනකොට ගොඩක් වෙලාවට සූත්‍ර දේශනාවකින් තමයි ධර්ම දේශනාව කරන්නේ. නමුත් අද මට හිතුණා බොහෝ දෙනා අපෙන් ඇවිල්ලා විමසන දෙයක් තමයි, ස්වාමින් වහන්සේ අපි දන්න කාලේ ඉඳලා පන්සල් යනවා, පොඩි කාලේ ඉඳලා දහම් පාසල් යනවා, ඒ වගේම බණත් අහනවා, සිලුත් සමාදන් වෙනවා. මේ නිවන් දකින්න පටන් ගන්නෙ කොතනින්ද? මේක අනුපිළිවෙල ප්‍රතිපදාව මොකක්ද? දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතයක් සාර්ථක කරගන්න, ගෘහස්ත ජීවිතයක්, ගිහියෙකුගේ ජීවිතයක් සාර්ථක කර ගැනීමේ අනුපිළිවෙල ප්‍රතිපදාවක් තියෙනවා. පොඩි ළමයෙක් නම් ඉස්සෙල්ලම මොන්ටිසෝරි යනවා, ලදරු පාසල්, පෙර පාසල් යනවා. ඊට පස්සේ ළමයා ඉස්කෝලේට ඇතුල් කරාට පස්සේ හෝඩියේ පන්තියට යනවා, එකේ පන්තියට යනවා, එකේ පන්තිය පාස් වුණාම දෙකට යනවා. ওই විදිහට ගිහිල්ලා සාමාන්‍ය පෙළ විභාගය කරනවා. ඊට පස්සේ ඒක පාස් වුණොත් උසස් පෙළ කරනවා. උසස් පෙළ විභාගයේ පාස් වුණොත් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්න වරම් ලැබුණොත් විශ්වවිද්‍යාලය යනවා. ඒ කරලා උපාධිය ගන්නවා. උපාධියට සරිලන විදිහට රස්සාවක් හොයා ගන්නවා. රස්සාවට සරිලන විදිහට නැති වුණත් රස්සාව කෙසේ වෙතත් පරස්සාව හොයා ගන්නවා නේද? රස්සාව අවම වුණත් පරස්සාව හොදට කරගන්න බලනවා. ඉතින් ওই විදිහට එක පිළිවෙලක් තියෙනවා. දැන් මේ නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනා, ඒ තැනැත්තා අනුගමනය කළ යුතු පිළිවෙල මොකක්ද? දැන් කෙනෙක් කියනවා දන්න කාලේ ඉඳලා දන් දීලා තියෙනවා නේද? දඹදිව වන්දනාවෙත් ගිහිල්ලා තියෙනවා, අටපිරිකර 10ක් 15ක් පූජා කරලා තියෙනවා, සාංගික දාන දෙක තුනකුත් දීලා තියෙනවා, අටමස්ථානෙත් වැඳලා තියෙනවා, බණ පොත් මුද්‍රණය කරලා තියෙනවා, කෙත්වතු ආදියත් පූජා කරලා තියෙනවා, අටමහා පින්කම් කරලා තියෙනවා. නිවන් දකින්න ඕන තරම් මං නම් වැඩ කරගෙන තියෙන්නේ කියලා කියනවා.
හැබැයි තාම නිවන් දැකලා නැහැ. වැඩ කරාට නේද? ඊළඟට තව සමහරෙක් කියනවා අනේ ඔයා සලකන විදිහට ඔය අම්මට තාත්තට වෙන කවුරුවත් සලකන්නේ නැහැ. මම දැකලා නැහැ මෙහෙම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සලකන දුවෙක් පුතෙක්. ඔයාට නිවන් දකින්න වෙන පින් ඕනේ ඔය එකම ඇති කියලාත් කියනවා. හැබැයි ඒක ඇති වුණාට තාම නිවන් දැකලා නැහැ. නේද? එතකොට දැන් කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි නිවන් දකින්නට ඇයි යම් යම් දේවල් කරනවා නමුත් කොහොමද නිවන සාක්ෂාත් කරගෙන නැහැ. මොකද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ධර්මයේ තියෙන අඩුවක් පාඩුවක් නිසා නෙවෙයි. නිවන් මඟ හරි හැටි වටහාගෙන එමඟ අනුගමනය කළේ නැති එකේ විපාක. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ නිවන් මඟ කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිවන පෙන්වීමේදී විවිධ ක්‍රමෝපායන් භාවිතා කළා. දැන් බලන්න සාමාන්‍යයෙන් එක එක වයස් මට්ටම් වල පුද්ගලයන්ට යමක් උගන්වනකොට නේද? අපි හිතනවා දැන් මේ ළමයා ලදරු පාසලට ගිහිල්ලා ඒ වගේම එකේ දෙකේ තුනේ පන්තියේ ආදිය පාස් වෙලා ඇති කියලා හිතන කෙනෙකුට අපි උගන්වන මට්ටමක් තියෙනවා. ඒ වගේම මේ ළමයා උසස් පෙළ වගේ සාමාන්‍ය පෙළ වගේ කරලා තියෙන කෙනෙක් කියලා අපි හිතනවා නම් එයාට යමක් කියලා දෙන මට්ටමක් තියෙනවා. නේද? දැන් ඕනම දෙයක් පොඩි ළමයෙකුට කියලා දෙන්නේ එයාගේ මානසික මට්ටමේ. එයාට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ. තරුණයෙකුට කියලා දෙන්නේ එයාට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ. ඊට වැඩිය වයසින් මුහුකුරාගේ කෙනෙකුට කියලා දෙන්නේ එයාගේ තේරුම් ගන්න මට්ටමේ. පන්තිවල උගන්වන්නෙත් ඒ අනුව වගේ දැන් උසස් පෙළ පන්තිවල මොන්ටිසෝරි ළමයින්ට උගන්වන තාලට උගන්වන්නේ නැහැ නේද? විශ්වවිද්‍යාලේ ළමයින්ට උගන්වන තාලට උගන්වන්නේ නැහැ. ඒ යාළුවට තේරුම් ගන්න පුළුවන් මට්ටමෙට තමයි ඒක උගන්වන්නේ. ඒ වගේ මේ ධර්මය අහන්නට බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන පුද්ගලයන්ගේ මානසික ස්වභාවය වෙනස්. අවබෝධ කරගන්න තියෙන හැකියාව එක එක විදිහයි. ඕනෝන්ට අනුව වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ ඉන්නවා පුද්ගලයෝ වර්ග දෙකක්. පළවෙනි පුද්ගලයාට කියනවා මහා රජස්ක පුද්ගලයා කියලා. මහා රජස්ක කියන්නේ කෙලෙස් දූවිලි. මහා කියන්නේ ගොඩක්. ගොඩාක් කෙලෙස් හිතේ තැන්පත් වෙච්ච අය ඉන්නවා. ඒතර ගොඩාක් හිතේ කෙලෙස් තියෙන උදවියට මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගන්න තරම් ඥාන ශක්තියක් මුහුකුරා ගිහිල්ලා නැහැ. ඒතර අන්න ඒ අයට අවශ්‍ය වෙනවා සරල තැනින් පටන් අරගෙන අනුක්‍රමයෙන් ගැඹුරට යන විදිහ ඉගැන්වීමක්, මඟ පෙන්වීමක්. සමහර උදවියේ ඉන්නවා ඒ අයට කියන්නේ අල්ප රජස්ක කියලා. අල්ප රජස්ක කියන්නේ එයාලට කෙලෙස් අඩුයි. එයාලා හිත සංසාරෙදී අතීත භවවලදී හිත පුරුදු කරලා තියෙනවා. ධර්මයට නැඹුරු කරලා හිත හොඳට මෙහෙයවලා තියෙනවා. ඒ නිසා ඒ අයට කෙලෙස් ටික අඩුයි. කෙලෙස් අඩු අයට ගැඹුරු ධර්මයක් වුණත් එසැනින් තේරුම් ගන්න වටහා ගන්න හැකියාව තියෙනවා. ඒතර ඒ වගේ අයට බණ කියනකොට මේ අනුපිළිවෙල ප්‍රතිපදාව කියන්නේ නැහැ. එයාට තේරුම් ගන්න පුළුවන් තැනින් තමයි පටන් ගන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම දිහා බලනකොට අපි දකිනවා දැන් පටිච්ච සමුප්පාදය ගත්තොත් අවිද්‍යාවෙන් පටන් අරගෙන ජරා මරණ වලින් ඉවර වෙන පටිච්ච සමුප්පාදයකුත් තියෙනවා. සමහර ඒවා පටන් ගන්නෙ තණ්හාවෙන්. සමහර ඒවා උපාදානෙන්. සමහර ඒවා ජරා මරණ වලින්ම පටන් ගන්න. අන්න ඒ විදිහට එක එක තැන් වලින් පටන් ගන්නෙ මොකක් නිසාද? ඒ උදවියගේ තේරුම් ගැනීමේ මට්ටම වෙනස් නිසා. ඉතින් කෙසේ වෙතත් සාමාන්‍යයෙන් අපි හිතමු බුදු බණක් අහලා නැති, ධර්මයේ පිළිබඳව දැනුමක් නැති,
අතීත භවයකදීවත් ධර්මයේ යෙදිච්ච නැති යම් මිනිසෙක් ඉන්නවා කියලා. අන්න ඒ මිනිස්සයා කොහොමද මේ ධර්ම මාර්ගය දැනගන්නේ? ඒ මිනිසෙට ධර්ම මාර්ගය කියලා දෙන්නේ කොහොමද? ඉතින් මේ ධර්ම මාර්ගය ගැන මේ ඇතිවෙච්ච පැටලිල්ල අවුල මිනිස් සමාජයේ විතරක් නෙවෙයි දෙවියන් අතර පවා ප්‍රශ්නයක් බවට පත් වුණා. මොකද්ද මේ නිවන් මඟ? එහෙම නැත්නම් කොහොමද මේ අවුල निराවුල් කරගන්නේ? ඉතින් එක්තරා දේවතාවෙක් දවසක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා විමසනවා. අන්තෝ ජටා බහි ජටා, ඇතුළෙත් ගැට පිටත් ගැට. ගැට කියලා කියන්නේ අවුල් වෙලා තියෙනවා කියන එක. අවුල් සහගත පැටලිලා තියෙනවා. ගැටින් කරන්නේ ගැට ගහලා පටලවල තියෙන එක. ඒතර අධ්‍යාත්මිකවත් පැටහිලා බාහිරවත් පැටලිලා. බහි ජටා කියලා කිව්ව එක. ජටාය ජටිතා පජා, මේ ප්‍රජාව මේ ගැට වලින් ගැට ගැහිලා ඉන්නේ. තවත් සරලව කිව්ව ඇතුළෙත් අවුල් පිටත් අවුල්. අවුලෙන් ව්‍යවුලටපත් වෙලා ඉන්නේ. හරියට ධර්ම මාර්ගයේ තේරුම් ගන්න බැරුව ඉන්නේ මේ ප්‍රජාව. තන්තං ගෞතම පුච්ඡාමි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ගෞතමයන් වහන්සේ මම ඔබ වහන්සේ වෙතට පැමිණිලා අහන්නේ කෝයිමං විජටේ ජටං, මේ අවුල निराවුල් කරන්නේ කවුද? මේ ගැටය ලිහන්නේ කවුද? එහෙම නැත්නම් මේ මිනිසුන්ට තේරුම් ගන්න බැරි ධර්ම මාර්ගය හරියට තේරුම් ගන්න පුද්ගලයා කවුද? ඒ වැඩපිළිවෙල මොකද්ද කියලා තමයි ඇහුවේ. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා මේ ගැට ලිහන निराවුල් වෙන දහම මග පෙළිකරන මග. ඒ තමයි සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජටේ ජට. මේ නිවන් මගෙහි පුරුදු කළ යුතු ප්‍රධානම ප්‍රතිපදාවක් තමයි මොකද්ද? සීලය. දැන් සාමාන්‍යයෙන් අපි ඔය ඇත්ත ගොඩාක් බණවලට අහලා ඇති පටන් ගන්න ඕන දානයෙන් කියලා නේද? දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලීන් දෙකක් තියෙනවා බණ කියනකොට. ඒකට කියනවා ආනුපුබ්බී කතා, සාමුක්ඛංශික දේශනා කියලා. සාමුක්ඛංශික දේශනා කියන්නේ කෙලීම ගැඹුරු ධර්මයේ පටිච්ච සමුප්පාදේ, පංච උපාදානස්කන්ධය, ත්‍රිලක්ෂණය ආදී ගැඹුරු ධර්ම කාරණා විස්තර කරන ක්‍රමය. ආනුපුබ්බී කතා කියන්නේ අනුපිළිවෙල කතාව. එතකොට අනුපිළිවෙල කතාව එතන පටන් ගන්නෙ දාන කතා කියලා. දානෙන් තමයි පටන් ගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා නිවන් මගෙහි මේ ගැට ලිහාගෙන යන කෙනා ඉස්සෙල්ලම අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මොකද්ද? ඒ තමයි සීලය. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤ. මෙතන සීලයට එන්න නම් අපි එකක් අවධාරණය කරගන්න ඕන. දානය හුරු කරලා එක මට්ටමක තියෙන්න ඕන. ඉතින් දානය කියන එක පින්නතුනේ ආගමික භේදයක් නැතුව හැමෝම පොදුවේ පුරුදු කරන එකක් නේද? දන් දෙන්නේ සිංහල බෞද්ධ විතරක් නෙවෙයි. අසිංහල අබෞද්ධයෝ කොච්චර දන් දෙනවද? සිංහල බෞද්ධයන්ට වැඩිය හොඳට අසිංහල අබෞද්ධයෝ දන් දෙනවා. ඒතර දානය කියලා කියන්නේ මේ හැම ආගමක ඉගැන්වෙන පොදු ක්‍රියාකාරකම. එතනින් පටන් අරගෙන ඒ හැම දිනාම සිදු කරන කාර්ය සාමාන්‍යයෙන් කෙරෙනවනේ. ඊට පස්සේ දැන් නිවන් මගට පිවිසෙන්න ඕන. අන්න ඒකයි වැටින්නේ. දැන් ගොඩක් අය සෑහීමකටපත් වෙනවනේ දානෙන් මං ඕන තරම් දන් දීලා තියෙනවා නිවන් දකින්න කියලා. එහෙම එතනින් සෑහීමකටපත් වෙන්නේ නැතුව එය පදනමක් කරගෙන ප්‍රවේශයක් ඇති කර ගන්න ඕන. නිවනට ප්‍රවේශ වෙන ద్వාරය, ප්‍රවේශද්්වාරය, ඇතුල් වෙන දොර තමයි මොකද්ද? සීලය. ඒකයි කිව්වේ සීලේ පතිට්ඨාය. සීලයක පිහිටන්න ඕන. සීලය කියන එක ගොඩාක් විග්‍රහ කරන්න තියෙන වචනයක්. නමුත් මම සරලව කියන්නම්. සීලය කියන්නේ සංවරය. කයෙහි වචනයෙහි සංවරයට සීලය කියලා කියනවා.
ඒ වගේම ඉන්ද්‍රයන්ගේ සංවරයට සීලය කියලා කියනවා. කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීමට සීලය කියන ඒකට කියන ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට මොකද අපි දන්නවා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් සංවර කරගන්න බැරි වුණාම තමයි මිනිස්සු කයින් වචනයෙන් වැරදි කරන්නේ. නේද? දැන් බලන්න කවුරු හරි කෙනෙක් ඇහැ තියෙන කෙනෙකුගේ හැට රූපයක් පේනවා. හැබැයි පෙනෙන රූපය අපි හිතමු තරහකාරයෙක්ගේ රූපයක්. නේද? තරහකාරයෙක්ගේ රූපය දැක්කහම මොකද ඇති වෙන්නේ? තරහකාරයෙක්ගේ රූපය දැක්කහම ඇති වෙන්නේ අර තරහකාරයට බනින්න සිටිවිල්ලක්. මොකද තරහකාරයෙක්ගේ රූපය දැක්ක ගමම අතීතේ මතක් වෙනවා. හවලා මට මෙහෙම කිව්වා මෙහෙම කළා ආදී වශයෙන් ඔන්න මතක් වෙනවා. ඒ මතක් වීම තුළ මෙයාගේ හිතේ ඇති වෙන චෛතසිකයක් මොකද්ද? පටිඝය, ගැටීම. දැන් මේ ඇහෙන් දැක්ක රූපය මුල් කරගෙන මෙයා හිතින් ගැටෙනවා. ගැටි හිතනවා අර තරහකාරය කියපුව කරපුවා. එහෙම හිතන ගමනේම මමත් දෙන්නම්කෝ රිටර්න් එක කියලා ඔන්න ආවේගය එනවා. ආවේගය ආවට පස්සේ මොකද කරන්නේ? අර හිතේ ගොඩනැගිච්ච බලවත් සිතුවිලි කෙලෙස් සිතුවිලි පාලනය කරගන්න බැරි වුණාම ඒව වචනෙන් එළියට පනිනවා. නරක වචන කියනවා. අසභ්‍ය වචන කියලා බනිනවා. අතට අහුවෙන එකකින් ගහනවා. එතකොට මොකද වෙන්නේ? අන්න දුස්සීලකම් කරා. නේද? එතකොට ඉන්ද්‍රියන් සංවර කරගත්තා නම් එයාගේ කයිනුයි වචනේනු දුරාචාරයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බලන්න අන්න ඒ විදිහට මේ ඉන්ද්‍රිය සංවර සීලය සහ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, කය වචනීය සංවර කරන්නට හේතු වන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආදී සීලයෙන් සිල්වත් වෙන්න ඕන. පින්නතනේ දුස්සීල කෙනාට කවදාවත් මේ ශාසන මාර්ගයේ ඉදිරියට යන්න බෑ. ඇයි යන්න බැරි? දුස්සීල කෙනාගේ හිත හැමතිස්සෙම විපිලිසර භාවයෙන් යුක්තයි. විපිලිසර භාවය කියලා කියන්නේ පසුතැවිල්ල. දැන් උනත් ඔබ අපි උනත් සර්ව සාධාරණ සර්ව හැම අතින්ම පිරිසිදු පුද්ගලයෝ නෙවෙයිනේ නේද? අපි අතිනොත් ඕන තරම් අඩුපාඩු වෙලා ඇති, සිල් බිඳිලා ඇති, සිල් කැඩිලා ඇති නේද? සත්තු මැරිලා ඇති, හොරකම් කරලා ඇති, නොමනා විදිහට හැසිරීලා ඇති, බොරු කියලා ඇති, විවිධ නරක දේවල් කළා ඇති. මම කියන්නේ නෑ දැන් ඒවා ආපහු මතක් කරගෙන දුකටපත් වෙන්න කියලා. නමුත් මොහොතකට හිතන්න ඔබ අතින් කෙරිච්ච වරදක් ඔබට දැන් මතක් වුණොත් සතුටක්ද ඇති වෙන්නේ දුකක්ද? දුකක් නේද? ඔබ කාට හරි බොරු කියලා රවට්ටලා අමාරුවේ දැම්ම නම් නේද? ඔබට දැන් ඇති වෙන්නේ සතුටක්ද දුකක්ද? දුකක් නේ. නම් කරපු නොගැලපෙන වැඩක් පස්සේ මතක් වෙනකොට දුක ඇති වෙනවනේ නේද? දැන් ඡන්දේ දීපු මන්ත්‍රීලා නරක දේවල් කරනකොට අපරාධ දීපු ඡන්ද කියලා ඒ පසුතැවිලි වෙන්නේ කට්ටිය. අන්න ඒ වගේ සාමාන්‍ය කෙනෙකුට ඕන තරම් දුකක් ඇති වෙනවා. එතකොට දුස්සීලයාට වෙන්නේ මොකද්ද? විපිලිසර වෙනවා. හැම තිස්සෙම හිත පසුතැවිලට අපරාධි මං කරගත්ත වැඩේ මේක කරන්නේ නැතුව හිටියේ නම් හොඳයිනේ ආදී වශයෙන් හිත විපිලිසර වෙනවා. එහෙම විපිලිසර වෙන්න හිත නොසන්සුන් වෙලා කලබල වෙනවා. කලබල වෙච්ච හිතකට සමාධිය දියුණු කරන්න බෑ. එතකොට සීලය කුමක් සඳහාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන වෙලාවේ බුදුහාමුදුරුව අවර්ධාරණය කරන්නේ සීලය සමාධිය සඳහා. එතකොට සීලයෙන් සමාධිය සඳහා භාවිතා කරන්න නම් අර විපිලිසර නොවි හිත ලැජ්ජාව ඇති වෙන්නේ නැති වෙන විදිහට තමන් පිළිබඳ කම්පාවක් දුකක් වේදනාවක් ඇති වෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ පැවැත්ම හදා ගැනීම වැදගත් වෙනවා. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රවේශ මාර්ගය තමයි සීලය. ඒතර සිල් රකින්නකොට මොකද වෙන්නේ? ලැබෙනවා යාට අවිප්පටිසාර භාවය. ඒ කියන්නේ විපිලිසර නොවි ඉන්න පුළුවන්. විපිලිසර නොවි ඉන්න කෙනාට හිතට දැනෙන්නේ සැනසෙල්ලක්. ඒතර ඒ විපිලිසර නොවී සිටීම හේවත් අවිප්පටිසාරය උපකාර වෙනවා මොකටද? ප්‍රමෝදයට. ප්‍රමෝදය කියලා කියන්නේ මොකක්ද? සාමාන්‍ය අපි දන්න වචන දෙකක් තියෙනවා ප්‍රීතියයි ප්‍රමෝදයයි කියලා.
ප්‍රමෝදය කියන වචනේ අදහස් කරන්න පින්නතුනේ නීවරණ ධර්ම වලින් බලවත්ව පීඩා විඳින ස්වභාවයෙන් ඉවත් වෙන එක. ප්‍රමුදිත කියලා කියන්නේ ඒක හිත වඩාත්ම හොඳින් නිදහස් වෙනවා. මොනවායින්ද නිදහස් වෙන්නේ? පංච නීවරණ ධර්ම වලින් බලවත්සේ පීඩා විඳින ස්වභාවය හිතෙන් නැති වෙලා යනවා. ඇයි පංච නීවරණ ධර්ම වලින් හිත බලවත්සේ පීඩා විඳින්නේ නැත්තේ? එයා හොඳට අර සීල සංවරය ඇති කරගෙන ඉන්න කෙනෙක් නිසා. එයාගේ හිත අර කරපු කියපු දේවල් ගැන පසුතැවෙමින් ඔබ මොබ දුවන්නේ නැහැ. ඉතින් යාට ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදය ඇති වෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය කියලා කියන්නේ ලොකු සතුටක් ඇති වෙනවා. දැන් බලන්න ඔබට සතුටක් දැනෙන්නේ නැද්ද? කවුරු හරි ඔබට බනිනවා. බනින වෙලාවේ ඔබේ කනට එන්නේ අමිහිරි ශබ්දයක්. පටිඝ අරමුණක්. ඔබ ඒක තේරුම් අරගෙන දැන් මම මෙයාට බනින්න ගියොත් මගේ හිතෙත් පටිඝය ඇති වෙනවා කියලා හිතලා ඔබ මොකද කරන්නේ? ඔබ සංවර වෙනවා. ඔබ කට වහගෙන ඉන්නවා. දැන් කටින් නරක වචනයක් කියන්නේ එළියට පනින සූදානමින් සැකසීමින් තියෙන වෙලාවේ ඔබ ඒක දැකලා ආදීනවේ දැකලා ඒක පාලනය කරගන්නවා. පාලනය කරගෙන මොකක්වත් කියන්නේ නැතුව ඉඳලා විනාඩි 10කින් 15කින් විතර ඔබේ කරපු දේ දිහා බලලා හිතනකොට ඔබට සතුටක් ප්‍රීතියක් දැනෙන්නේ නැද්ද? දැනෙනවා අනිවාර්යයෙන්. නේ? අනේ මම ඒ වෙලාවේ ඉවසගෙන හිටියා. ඔබට ඔබ ගැන සතුටක් ඇති වෙනවා. ඔබ අධ්‍යාත්මිකව අවංකව හිතට එකව කටයුතු කරනවා නම් ධර්මානුකූලව හිතනවා නම් සමහරු දුකටපත් වෙනවා ඇති අපරාධි මට ඒ වෙලාවේ දෙකක් කියාගන්න බැරි වුණා එයාට කියලා. එහෙම දුක් වෙන අයත් ඉන්නවා. ඒ ධර්මයේ අනුව නෙවෙයි. නමුත් ධර්මානුකූලව බැලුවොත් අච්චර බනින්න හිතිච්ච වෙලාවක අර කටට හොඳ වචනත් ආපු වෙලාවක මං එකක්වත් එළියට දාන්නේ නැතුව ඉවසගෙන හිටියනේ. මගේ ඉවසීම දැන් හොඳ මට්ටමක තියෙනවා, දියුණු මට්ටමක තියෙනවා කියලා ඔබට ඔබ ගැනම අවංකව සතුටු වෙන්න පුළුවන්. අන්න බලන්න ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික විපාක. ඒ මොහොතේම ඔබට ඒ සුවය දැනෙනවා, ප්‍රීතිය දැනෙනවා. ඔබව නරක දේවල් වලින් වළක්ව ගත්තොත්, දුස්සීල දුරාචාර ක්‍රියාකාරකම් වලින් ඔබව වළක්ව ගන්න ඔබට හැකියාව ලැබුණොත් ඒ තුලම ඔබට දැනෙන මහ විශාල ප්‍රීතියක්, සතුටක්. ඉතින් අන්න සිල්වන්තෙක් කෙනා හැමතිස්සෙම සතුටින් ඉන්නේ. ඇයි? එයා සිතිවිලි වල වහලෙක් බවට පත් වෙලා ආවේග සිතුසේ ක්‍රියාත්මක කරලා කයින් වචනින් දුරාචාරකම් කරන්නේ නැති නිසා. ඉතින් එයා හැමතිස්සෙම එයාගේ හිත රැක ගන්නට හැකියාව යාට ලැබුණා කියලා හිතට එකඟව සතුටු වෙනවා. අන්න සිල්වන්තයා හැමතිස්සෙම සතුටු වෙනවා. දුස්සීලයා හැමතිස්සෙම කළ කී දෑ ගැන කල්පනා කර ලත වෙනවා. දුක් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔබට අපට අවධාරණය කරනවා. මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්. පස්සේ හිතනකොට ලැජ්ජ හිතන දේවල්, විපිලිසර බව ඇති වෙන දේවල් නොකර ඉන්න වෑයම් කරන්න කියලා. ඉතින් කොහොමත් ඔන්න දැන් සීලයෙන් නොවිපිලිසර බව ඇති වෙනවා. ඒ තුල හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදයේ පදනම් කරගෙන ප්‍රීතියක් ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රීතිය මුල් කරගෙන මොකද වෙන්නේ? ප්‍රීතිය මුල් කරගෙන කාය පස්සද්ධියක් ඇති වෙනවා. කාය පස්සද්ධිය කියන්නේ මොකද්ද? කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනවා වෙන්නේ මොකක් නිසාද? හිත සැහැල්ලු නිසා. පින්වත්නි, මේ හිත තමයි ගොඩාක් වෙලාවට අපේ කයත් පීඩාවට පත් කරන්නේ. හිත ශක්තිමත් නම්, හිත නිරෝගී නම් ওই කයට තියෙන ලෙඩ රෝග ගොඩාක් අඩු කර ගන්න පුළුවන්. සමහරු කායිකව කිසියම් ලෙඩක් ඇති වෙච්ච ගමම මානසිකව වැටෙනවා. අනේ මට බෑ කියලා මේ මානසිකත්වය එනවා. බෑනේ පුළුවන් කියන දැඩි අදිෂ්ඨාන ඇති කර ගන්නවා. ලෙඩට ලෙඩක් වෙන විදිහට හිතන්නවා. ලෙඩ රෝග වලින් යට වෙලා යන විදිහට කල්පනා කරන්නේ නැතුව ලෙඩ දුක් කියන්නේ මේ ශරීරයට පැමිණෙන එකක්. මේක පැමිණෙනා වගේම ආපහු යනවා. අනිත්‍යයි. ලෙඩ දුක් කියන්නේත් අනිත්‍යයි කියලා ඔබ තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තාම හිත ශක්තිමත් කරගත්තාම ලෙඩ දුක් අමතක වෙලා යනවා.
මම නිකන් සරල උදාහරණයක් කියන්නේ. ඔන්න කවුරු හරි ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා. හොඳටම ලෙඩ වෙලා ඇවිද ගන්න බැරුව අපි හිතමු බොහොම අත්පා වාරු නෑ කියලා හිතාගෙන ඇඳටම වෙලා ඉන්නේ. නැගිටින්නෙත් නෑ, ඇවිදින්නත් බයයි. ඇඳටම වෙලා වකුටු වෙලා ගුලි ගැහිලා ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්න මේ ආච්චි අම්මා බොහොම දුකෙන් කනගාටුවෙන් ඔහොම ඉන්න වෙලාවක අපි හිතමු මේ ආච්චි අම්මා නිදා ගන්න ඇඳ උඩ වහලෙන් ඇදීගෙන යන ගරඬියෙක් එක සැරේටම ආච්චි අම්මගේ ඇඟ උඩට වැටෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ගරඬියත් එක්කම තුරුල් වෙලා බුදිය ගන්නවද? නෑ, ආච්චි ඇඳෙන් පැනලා දුවනවා නේද? ඊට පස්සේ ගරඬිය හොයා ගන්න ලේසි, ආච්චි හොයා ගන්න ඊට වැඩිය අමාරුයි නේද? එතකොට අන්න ඒ වගේ දැන් බලන්න මේ බලය ආවේ කොහෙන්ද? ඇඟට වෙන කොහෙන්වත් නෙමෙයි, මේක ආවේ හිතට. හිත ශක්තිමත් කරගත්තාම අර කායිකව ඇති වෙන යම් යම් වේදනා යටපත් කරගන්න පුළුවන්. ඉතින් බලන්න නිකලස් මනසකින් ගොඩනගන චිත්ත ශක්තිය මොනතරම් කායිකව බලපානවද? එතකොට යාගේ හිතට කායික සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. මේ වෙන්නේ එතකොට මොකක් නිසා? සීලේ පිහිටලා මනස සුවපත් වීගෙන එනකොට ඒ මනස සුවපත් කරන ක්‍රමය තමයි සමත භාවනා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං. චිත්තං කියලා කියන්නේ එතන සමත භාවනා. දැන් සීලේක පිහිටලා තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව යා සතුටින් පසුතැවිලි වෙන්නේ නැතුව බොහොම හොඳින් ඉන්න ගමනේ හිත වඩන භාවනාවකට නැඹුරු වෙනවා. සමත භාවනා කර්මස්ථාන තියෙනෝනේ 40ක්ම. ඒ 40න් තමන්ගේ චරිතයට ගැළපෙන කිසියම් භාවනාවක් පුරුදු කරනවා. ඒ පුරුදු කිරීම තුළ මොකද වෙන්නේ? මෙයාගේ ගත සැහැල්ලු වෙන්න ගන්නවා. කාය පස්සද්ධිය ඇති වෙනවා. එතකොට දැන් මෙන්න මේ ඒ කාය පස්සද්ධිය මුල් කරගෙන හිතට ඇති වෙනවා ගත සිත සුවපත් කරන ස්වභාවය. ඒකට කියන සුඛය කියලා. කාය පස්සද්ධියෙන් පස්සේ ඇති වෙන ස්වභාවය තමයි සුඛය. පස්සද්ධ කායෝ සුඛං වේදියති කියලා ධර්මයේ සඳහන් කරනවා. එතකොට දැන් ඔන්න මෙයාගේ කයරයි හිතයි දෙකම සුවපත් වූ හිතක්. හිතට වද දෙන්නේ නැහැ. හිතට එක එක අරමුණු වෙන්නේ නැහැ. නීවරණ ධර්ම ගලාගෙන එන්නේ නැහැ. මොකද අර එක අරමුණක කුසල අරමුණක හිත වඩන නිසා. ඒ වගේම එයාගේ සීල පාරිශුද්ධිය හොඳින් තියෙන හින්දා අතීතය ගැන හිතලා එයාට පසුතැවෙන්න දෙයක් නැහැ. ඒ පසුබිම එයා දැන් හොඳින් හදාගෙන තියෙනවා. ඒ නිසා සැනකින් මෙයාගේ හිත සමාධිමත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. දැන් ඔන්න අර සමත භාවනාව පුරුදු කරන නිසා සීලයක පිහිටලා සමත භාවනාව පුරුදු කරනකොට මොකද වෙන්නේ? හිත සමාහිත වෙනවා. ඒ කියන්නේ හිත එකඟ වෙනවා. හිත සමාහිත වුණාට පස්සේ එකඟ වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවධානය කරනවා සමාහිතෝ යතහා භූතං පජානාති. හිත එකඟ වුණාට පස්සේ තමයි ඇත්ත ඇති හැටින් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. මා නිතර කියන උදාහරණයක් දැන් අපි හිතමු සීලින් ෆෑන් එකක් තියෙනවා. ඒ ෆෑන් එක කරකැවෙනවා. කරකැවෙනකන් මේ ෆෑන් එකේ තටු කීයක් තියෙනවද දූවිලි තියෙනවද නැද්ද කියලා අපිට දැක ගන්න බෑ. කාට හරි උවමනාව තියෙනවා මේ කැරකෙන තටුවල තියෙන දූවිලි පිහදාන්න. ඒතර දූවිලි පිහදාන්න ඕන නම් එයා මොකද කරන්න ඕන ඉස්සෙල්ලා? ඉස්සෙල්ලාම කළ යුතු දේ තමයි අර කැරකෙන එක නවත්තන්න ඕන. කැරකෙන එක නවත්තුවාම එයාට පේනව මොනවද? දූවිලි තියෙන බව. දූවිලි තියෙන බව පෙනුනහම එයා මොකද කරන්නේ? පිහදාන්න. සමහරු පෙනි පිහදාන්නේ නැහැ. ඒක වෙනම දෙයක්. නේද? නමුත් තියෙන බව දැක්කොත් නේ පිහදාන්න හිතෙන්නේ. අන්න ඒ වගේ අපේ හිත සමාධියක් නැති තාක්කල් අපේ හිතේ ඒකාග්‍රතාවය එකඟතාවය නැති තාක්කල් අපේ හිත යට කිඳා බැහැලා තියෙන අකුසලයන් අපිට පේන්නේ. එහෙම පේන්නේ නැති වුනහම අපි ඒව පිරිසිදු කරන්න නැතුව ඉන්නවා. ඉතින් ඒ නිසා මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලාම හිත එකඟ කරගන්න ඕන. අරමුණු කුසල අරමුණක හිත රැක ගන්නට වෑයම් කරන්න. එහෙම වෑයම් කරලා යථා භූතම් පජානාති. ඊට පස්සේ ඔන්න
ඇත්ත ඇති හැටියෙන් දකින්න ඕන. දැන් කුමක ඇත්තද ඇති හැටියෙන් දකින්නේ? මෙතනදී දැන් නිවන් මාගේ යන කෙනානේ. එතකොට මෙයාට උවමනාව තියෙන්නේ මේ සියලු දුකින් නිදහස් වෙන්න. නිවන් දකින්න ඒකරනේ නේද? එතකොට දුක හඳුන්වන තැන බුදුරජාණන් වහන්සේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් සඳහන් කරලා අන්තිමට කියන වාක්‍යයක් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. සැකෙමින් කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි. එහෙනම් දැන් නැති කරන්න ඕන මොකද්ද? පංච උපාදානස්කන්ධයේ දුක නිසා මේ පංචස්කන්ධයේ තියෙන උපාදානය නැති කරන්න ඕන. මොකද ඒ උපාදානය නිසා තමයි දුක ඇති වෙන්නේ. එතකොට දැන් මෙයා මොකද කරන්නේ? අර හිත සමාහිත කරගෙන සමාධිමත් කරගෙන පංචස්කන්ධ ක්‍රියාකාරීත්වයේ දෙස බලනවා. කොහොමද බලන්නේ? දැන් සාමාන්‍ය පංචස්කන්ධය කියලා කිව්වහම අපිට තේරෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ගොඩවල් පහ විතරයි. නේද? එතකොට පංචස්කන්ධයක් කියලා කිව්වම මේ සත්වයේක පුද්ගලයේක මේ ශරීරයක් කියන ඒ මානසිකත්වයේ එන්නේ. ඒකම නෙවෙයි. ඒකත් පංචස්කන්ධය තමයි. ඒ ගොඩවල් පහ අපි ජීවත් වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. දැන් මෙන්න මෙහෙම බලන්න. අපිට දැන් මේ රූපයක් තියෙනවා. මේ රූපය මුල් කරගෙන තියෙන අධ්‍යාත්මික ආයතන 6ක්. ඒවට අපි කියනවා ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මෙන්න මේ අධ්‍යාත්මික ආයතන 6ම මුල් කරගෙන පංචස්කන්ධ පහළ වෙනවා. කොහොමද ඒක වෙන්නේ? මම දැන් එකක් ගැන විතරක් කියන්නම්. මේ කයේ තියෙන ඇහක්. ඒක තමයි අධ්‍යාත්මික ආයතනෙ, චක්ඛායතනෙ කියලා අපි ඒකට කියනවා. ඒ ඇහැට අපි කියනවා චක්කු රූප, එහෙම නැත්නම් රූප කියලා කියනවා. එතකොට මේ ඇහෙන් අපි බාහිරව බලනවා මොකද්ද? රූපයක්. ඇහක් තියෙනවා, ඇහැ මුල් කරගෙන බාහිරව බලන රූපයක්. ඒක තමයි රූපය. දැන් ඕන තරම් අපිට වටපිට බලනකොට රූප පේනවා, රූපයක් තියෙනවා. ඒක රූප. පංචස්කන්ධේන රූපය. ඊට පස්සේ අපි මේ රූපේ දිහා බලනවා. බලන එකට තමයි වේදනා කියන. රූපේ විඳිනවා. වේදනා. ඊට පස්සේ විඳ රූපය, බලපු රූපය අපි අඳුන ගන්නවා. අඳුන ගන්න එකට කියනවා සංඥා කියලා. ඊට පස්සේ ඒ අඳුනාගත්ත රූපය මුල් කරගෙන අපේ හිතේ ඇති වෙනවා සිතුවිල්ල. ඒ සිතුවිල්ලට අපි කියනවා සංඛාර කියලා. එතකොට ඒ කාරණා මුල් කරගෙන අපි දැනගන්නවා. රූපය විදිහට දැනගන්නවා. වේදනාව දැකීමක් විදිහට දැනගන්නවා. හඳුනා ගැනීම සංඥාව හඳුනා ගැනීමක් විදිහට දැනගන්නවා. සිතවිල්ලක් ඇතිවීම විදිහට දැනගන්නවා. සංකාරයක් විදිහට දැනගන්නවා. එතකොට ඒවා අරමුණු. රූපයත් එතකොට අරමුණක්, වේදනාවත් අරමුණක්, සංඥාවත් අරමුණක්, සංස්කාරයත් අරමුණක්. අන්නේ අරමුණු ඒ ලෙසින් දැන ගැනීම ආරම්මණං විජානාති විඥාන. ඒ ලෙසින් දැන ගැනීමට කියන විඥානය කියලා. එතකොට ඔන්න බලන්න රූපය මුල් කරගෙන මේ ඇහැ කියන චක්කායතන ආධ්‍යාත්මික ආයතනයට ගෝචර වෙච්ච රූපය තුල පංචස්කන්ධෙම හටගත්තා. නේ? වේදනාව තියෙනවා, සංඥා තියෙනවා, සංස්කාර තියෙනවා, විඥානය තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අර රූපයත් එක්ක පංචස්කන්ධෙම ඉපදුනා. දැන් ඒ ඉපදිච්ච පංචස්කන්ධයට මොකද වෙන්නේ? ඔය ඇහැටම තව රූපයක් පේනවා. දැන් අපි ඇහෙන් එක රූපය විතරද බලන්නේ? නෑනේ. කෝටි ප්‍රකෝටි ගණන් රූප අපිට දවසකට පේනවනේ. නේද? එතකොට තව රූපයක් දැක්ක ගමන්ම මොකද වෙන්නේ? ඒ රූපය මුල් කරගෙනත් ආයත් රූප වේදනා සංඥා සංඛාර විඥාන ඇති වෙනවා. පංචස්කන්ධය පහළ වෙනවා. ඒ පහළ වෙනකොට මුලින් පහළ වෙච්ච පංචස්කන්ධයට මොකද වෙන්නේ? ඒක නැති වෙනවා. අනිත්‍ය වෙනවා. එතකොට අපි ජීවත් වෙන කාල පරාසය තුල ඇහෙන් රූප බලන එක විතරද කරන්නේ? දැන් මේ මොහොතේ බලන්න ඔබ මා දෙස බලා සිටිනවා. ඒතර මේ බලා ඉන්න මොහොතක් පාසා ඔබට පංචස්කන්ධ පහළ වෙනවා. බලාගෙන ඉඳලා විතරක් නිකන් ඉන්නේ අහනවා.
නේද? බණ අහනවා. එතකොට මේ බණ අහනකොට මං වචන කී කෝටියක් නම් කියනව ඇද්ද? නේද? එතකොට වචන අපි හිතමු මෙතන අපි වචන ලක්ෂයක් කිව්වා කියලා. ඒ වචන ලක්ෂය තුල අකුරු කීයක් තියෙනවද? ඔබ ඒ කියවෙන අකුරක් පාසා අහනවද නැද්ද? අහනවා. ඒ කියන්නේ හැම අකුරක්කම ශබ්දය ඔබ විඳිනවා. ඒ හැම අකුරක්ම ඔබ අඳුනනවද නැද්ද? අඳුනනවා. අඳුනන නිසා තමයි අකුරු එකතු කරලා වචන හදාගන්නේ. නේද? එතකොට මේ හඳුනා ගැනීම තුල සිතවිල්ලක් ඇති වෙන්නේ නැද්ද? මේ වචනය පිළිබඳව අකුර පිළිබඳව ඇති වෙනවා. ඒ ඔබ දැනගන්නේ නැද්ද? දැනගන්නවා. එතකොට මේ හැම දෙයක් තුලම හැම අකුරක් තුලම හැම වචනයක් තුලම මොනවද ඇති වෙන්නේ? හැම ශබ්දයක් තුලම ඇති වෙන්නේ පංචස්කන්ධයක්. දැන් ওই විදිහට ඇති වෙන මේ නාම රූප මේ පරම්පරාව මොකද වෙන්නේ? ඇති වූ සැනින් නැති වෙලා යනවා. ඉතිරි නැතිවම නැති වෙලා යනවා. අන්න ඒ විදිහට දකින්න ඕන. ඒතර මේක කොච්චර සියුම්ව දකින්න ඕනද කියලා බලන්න. මේක තේරුම් ගන්න මනස කොච්චර සංවර වෙන්න ඕනද කියලා බලන්න. කලබල වූ වෙනත් අරමුණු පස්සේ දුවන හිතකට මේක තේරුම් ගන්න පුළුවන්ද? බෑ. නේද? එතකොට අන්න ඒ විදිහට සමාධිමත් වූ හිතට ඇත්ත ඇති හැටියෙන් වටහා ගන්න පුළුවන් අවශ්‍ය ඥාන ශක්තිය ඇති වෙනවා. ඇත්ත මොකක්ද එතකොට? පංචස්කන්ධය පිළිබඳව ඇති වෙන ත්‍රිලක්ෂණය. මේ හැම එකක්ම ඇති වෙලා නැති වෙලා යනවා. අනිත්‍යයි, දුකයි, අනාත්තයි කියලා තේරුම් ගන්න එක. දැන් මේක ඇති වෙන එක ඔබට නවත්තන්නත් බෑ. නැති වෙන එක නවත්තන්නත් බෑ. ඔබට අවශ්‍ය විදිහට පාලනය කරන්නත් බෑ. නේද? ඒක තමයි අනිත්‍යයි, දුකයි, අනාත්ත කියන්නේ. එතකොට මේ විදිහට වෙනස් වෙලා යන දේවල් වල ඔබ බැඳුනොත්, තණ්හාවෙන් බැඳුනොත් ඔබට උරුම වන්නේ අසාර්ථක උත්සාහයක අවසාන ඵලය දුක විතරයි. නේද? මේ වෙනස් වෙන ඒවා වෙනස් කරගන්නේ වෙනස් වෙන්නේ නැතුව තියෙන්න ඕනේ කියලා තණ්හාවෙන් බැඳිලා ඉන්න වෙලාවට වෙනස් වුණා මොකද වෙන්නේ? දුක විතරයි. මෙන්න මේ යථාර්ථය ඔබ තේරුම් ගත්තොත් ඒ දුක ඇති කරන කෙනා වෙන කවුරුත් නෙවෙයි, මමයි. මගේ චින්තනය මතයි. මම මෙහෙම තණ්හාවෙන් බැඳුනේ නැත්තම් මෙහෙම දුකක් නෑ නේ කියලා ඔබටම වැටහෙනවා. වැටහිච්ච ගමන් ඔබ මොකද කරන්නේ? අවබෝධයෙන් මර කියන පංචස්කන්ධෙහි කලකිරෙනවා. යමක අවබෝධයෙන් කලකිරුණාම මොකද කරන්නේ? ඒක අවබෝධයෙන් කලකිරීමට කියනවා නිබ්බිදා කියලා. අවබෝධයෙන් කලකිරුණා නම් අපි ඒක නැවත නැවත අල්ලගන්නේ නැහැ. අල්ලාගන්නේ නැති එකට කියනවා විරාග කියලා. එතකොට පංචස්කන්ධයේ අවබෝධයෙන් කලකිරුණා නම් අපි පංචස්කන්ධය අතහරිනවා. පංචස්කන්ධය අතහැරීම තමයි විරාගය කියන්නේ. අතහරින්න නම් අර ත්‍රිලක්ෂණයෙන් පංචස්කන්ධය දිහා බලන්න ඕන. අවබෝධයෙන් කලකිරෙන්න නම් පංචස්කන්ධය දිහා බලන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? අවබෝධයෙන් අතහැරපු කෙනා පංචස්කන්ධයෙන් නිදහස් වෙනවා. විරාගා විමුච්ඡති. විමුක්ති ඥාන දර්ශනීය පහළ වෙනවා. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මම පංචස්කන්ධයෙන් මිදුණා, මම දුකින් නිදහස් වුණා කියන ප්‍රත්‍යක්ෂ අවබෝධයේවත් නිවන. අන්න ඒකට තමයි විමුක්ති ඥාන දර්ශනය කියන්නේ. ඒක තමයි අනුපිළිවෙල වැඩපිළිවෙල. ඒතර නිවන් දකින්න විදිය ඕකයි. ඒ නිසා ඔබ කළ යුතු දේ මොකක්ද? බෞද්ධයෙකු විදිහට සාමාන්‍ය ජීවිතේ පුළුවන් තරම් දන් දෙන්න, පින් කරන්න, ඒ ඔක්කොම කරන ගමනේ සීලයක පිහිටලා සමාධිය වැඩෙන විදිහට හිත එකඟ කරගෙන විදර්ශනා නුවණින් අරමුණු පරිහරණය කරන්න වෑයම් කරන්න. අන්න ඒ කරන අනුපිළිවෙල ප්‍රතිපදාව හොඳින් තේරුම් ගන්න. ඉතින් මේ ප්‍රතිපදාවට අදාළ වචන ටික හොඳට මතක තියාගෙන ගෙදර කොලයක ලියලා තියාගෙන හරි. පළවෙනි එක තමයි සීලය. සීලය නිසා නොවේ පිළිසර බව ඇති වෙන එකට කියනවා අවිප්පටිසාරය කියලා. අවිප්පටිසාරය නිසා හිතේ ඇති වෙන ප්‍රමෝදය. ප්‍රමෝදය මුල් කරගෙන හිතේ ඇති වෙන ප්‍රීතිය. ප්‍රීතිය මුල් කරගෙන හිතේ ඇති වෙන කාය පස්සද්ධිත, කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙන්නේ සැහැල්ලු වීම තුළ ඇති වෙනවා සුඛය. ඒ කාය සුඛය ඇතිවීම තුළ ඇති වෙන සමාධිය. එතකොට මේ සමාධිය ඇති කරගන්න නම් සමත භාවනාව පුරුදු කරන්න ඕන.
ඒතර සමත භාවනාව පුරුදු කරන කෙනාට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා. යථාභූත ඥාන දර්ශනය තුලින් පංචස්කන්ධය දිහා බලලා අවබෝධයෙන් පංචස්කන්ධය කලකිරෙනවා. ඒකට කියනවා නිබ්බිදාව කියලා. ඒතර අවබෝධයෙන් කලකිරුණ කෙනා ඒක අතහරින එකට කියනවා විරාගය කියලා. පංචස්කන්ධය අවබෝධයෙන් අතහැරිය තැන පංචස්කන්ධයෙන් නිදහස් වූ නිවන ලැබෙනවා. ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. අන්න ඒ විදිහට ඔබේ ජීවිත අවබෝධයෙන් යුතුව ගත කරන්න, වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනා උපකාරයක්ම වේවා කියලා අපි ඊට සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරා කටයුතු කළේ එංගලන්තයේ පදිංචි ජීවක ප්‍රනාන්දු පුතණුවන් එම මහත්මාගේ භාර්යාව සුරණී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම, විශේෂයෙන්ම තම දයාබර මෑණියන් වහන්සේ මොයිරා ප්‍රනාන්දු මාතාවගේ අදට යෙදී තිබෙන 85 වෙනි ජන්මදිනය නිමිත්තෙන් එතුමියට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කිරීම හෘදයාංගම බලාපොරොත්තු වෙමින් පින්කම සිදු කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුල පහළ කරගත් මේ උදාරතර කුසල ශක්තිය පින්වත් ඔබ හැම දිනාගේම දායකත්වයේ දරන පින්තුන්ගේ පරලෝසපත් ඥාතීන්ට අනුමෝදන් කරමු. සියලු ඥාතීහු පින් අනුමෝදන් වෙත්වා. තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ සිද්ධ කරත්වා. විශේෂයෙන්ම මොයිරා ප්‍රනාන්දු මාතාවට සම්‍යක් දෘෂ්ටික දෙවියෝ පින් අනුමෝදන්ව හැම රැකවරණීම උදා කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බෙලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම ධර්ම දේශනාවට දායකත්වයේ දරපු සහභාගී වෙච්ච පින්නතුන්ට, බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්නතුන්ට, දේශකයන්න් වහන්සේ ඇතුළු හැමට, මේ සඳහා විවිධාකාරයෙන් අතහිත දුන් හැමටත්, ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැකිතරම් ඉක්මනින් අමා නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදාවත්නි දේශනා පවත්වා වදාළ කොළඹ හත බෞද්ධ ආලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය තලලේ චන්දකීර්ති පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු.